නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවතු අරහතෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. අපට මේ දහම් මඟ පෙන්වා වදාළ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ලංකාවාසී ලෝකවාසී ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි, තුන් ලොවෙහි අගතැන්හි වැඩවසන අපගේ ධර්ම ස්වාමී වූ මේ මහා භද්‍ර කල්පයේ සිව්වෙනි වරට පහළ වී වදාළ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් ගුණ කඳින් බිඳක් ගැන කියවෙන දම් දෙසුමක් ශ්‍රවණය කරන්ටයි ඔබ සූදානම් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ ගැන මේ තරම් ගුණ ගොඩක් තියෙනවද කියලා මේ දේශනා මාලාව දිගටම අහපු පින්වතුන්ට හිතෙනවා ඇති. අද මේ උතුම් දම් දෙසුම සඳහා විකාශන දායකත්වයේ දරන්නේ ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජිකාවන් වන තම්මැන්නාව කැබිතිගොල්ලෑව පදිංචි එස්.ඩී. මැණිකේ මෙනවිය, ගල්මුරුව රෝහලේ ප්‍රධාන හෙද නිලධාරිණී ඩබ්ලිව්.එම්. නයනානන්දනී මෙනවිය, හෙද නිලධාරිණී ජේ.ඒ.අයි.එස්. ජයසිංහ මහත්මිය යන පින්වතුන් පිරිසත්, තම්මැන්නාපුර කැබිතිගොල්ලෑව පදිංචි එස්. පියසේන මහත්මයා සහ තම්මැන්නාපුර තඹුත්තේගම පදිංචි එස්. අනුලාවතී මහත්මිය, නෑගම්පහ රෝහලේ ඇග්නස් රණවීර මහත්මිය සහ ග්‍රාම නිලධාරිණී ශ්‍රීමා ඒකනායක කියන පින්වතුන් සියලු දෙනා එකතු වෙලා මිය පරලොවගේ ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම බලාපොරොත්තුවෙන් සුජීවත්ව වාසය කරන පවුලේ උදවියට සෙත් ප්‍රාර්ථනා කිරීමේ උතුම් අදහසින් ඒ පින්වතුන් විකාශන දායකත්වයට එකතු කරලා තියෙනවා. අපි දැන් සාවධානව බුදු ගුණ ශ්‍රවණය කරමු. පින්වතුනි, කෙනෙකුගේ ගුණ ගැන අපිට කෙටි කලකින් කියන්න පුළුවන් කමක් නැහැ. ඔබට මතකද වීමංසක සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ යම් ශ්‍රමණයෙකුගේ වේවා බ්‍රාහ්මණයෙකුගේ වේවා යම් පුද්ගලයෙකුගේ ගුණයක් හරියට මනිනවා නම් ඒකේ එක නිර්ණායකයක් තියෙනවා. විමසන්න ඕනේ මේ අද ඊයේ උපදවාගත් ගුණයක්ද නැත්නම් බොහෝ කලක් තිස්සේ මොහුගේ ජීවිතය තුළ තියෙන ගුණයක්ද කියලා දකින්න විමසන්න. සමහර විට මේ මාධ්‍ය දියුණුවත් එක්ක හතු පිපෙන්නා වගේ ගිහි අය පහළ වෙනවා. ගිහි අය ප්‍රසිද්ධ වෙනවා. පැවිද්දොත් ප්‍රසිද්ධ වෙනවා. ඒත් ප්‍රසිද්ධ වෙලා වුන් මේකයි මගේ දර්ශනය, මේකයි මගේ දැක්ම, මම මෙහෙමයි කියලා හරියට උදම්මනනවා. සමහරු අල්පේච්ඡතාවයේ පිළිබඳ, සමහරුන්ගේ සරල දිවි පැවැත්ම පිළිබඳ කියනවා. තවත් සමහරු තමන්ගේ ශික්ෂාව පිළිබඳ, ප්‍රතිපත්ති පිළිබඳ කියනවා. තවත් සමහරු තමන්ගේ තර්කය පිළිබඳ, තමන්ගේ සොයා ගැනීම පිළිබඳ කියනවා. ඒ කියනකොට ඔහු ඒ කියන දේවල් මේ අද ඊයේ පටන් ගත්ත එකක්ද නැත්නම් ඔහු බොහෝ කලක් තිස්සේ ජීවිතයේ තුල අංගයක් හැටියට පිහිටුවාගත්ත ගුණයන්ද මේ කියන්නේ කියලා බුද්ධිමතෙක් නම් විමසන්න ඕනේ. එකපාර පිළිගන්නෙත් නැතිව ප්‍රතික්ෂේප කරන්නෙත් නැතිව. කෙනෙක් ඇවිල්ලා මහා සිල්වතෙක් ගුණවතෙක් හැටියට සමාජයේ සමහර විට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක භික්ෂුවක් වශයෙන්ම ඉඳගෙන ධර්මය ආදී කියාගෙන යන්න පුළුවනි. හැබැයි අපි දන්නේ නැහැ ඔහු තුල ඇත්තටම පිහිටා තිබෙන ගුණයක් මත, සමාජය කෙරෙහි කරුණාවක් මත,
අනුකම්පාවෙන් යුක්තව ධර්මයේ විකෘති නොකොට දේශනා කරනවාද කියලා. සමහරට මුලින් හොඳට කියලා ටික කලකින් තමන්ගේ පෞද්ගලික මතවාදයන් වලින් මේ ධර්මයේ කිලිටි කරන්නටත් පුළුවන්. සමහර විට මුලින් මහා ගුණවතුන් වගේ ඉඳලා පස්සේ කාලේ ඒ ඔක්කොම අතහැරලා දාලා මේ ආදායම උපයන මාර්ගයක් බවට පත් කරගන්නත් පුළුවන්. ඒ නිසා පින්වතුනි මේ ජීවිතයේ පිළිබඳව උගන්වන පාඩමේදී බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සුරින් අපට තේරුම් ගන්න පුළුවන් පුද්ගලයෙකුට සමාජයේ ඉදිරියේ මම නිවැරදි මම සාධු සම්මතයි මම ඊටා යහපත් මම මෙවැනි ගුණයෙන් යුක්තයි කියලා නුවණැති විදිහට කියන්ට නුවණැති විදිහට ප්‍රතිඥා දෙන්න සත්‍යවාදීව සත්‍ය මත පිහිටා කියන්න ප්‍රතිඥා දෙන්න පුළුවන් කමක් නැහැ හැමෝටම. නිකං කටවාචාලකමට කියන්න පුළුවනි. කියන්නම් වාලේ කියන්න පුළුවනි. වැඩි හිතන්න නැතුව කියන්න පුළුවනි. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා අපේක්ෂාවෙන් කියන්න පුළුවනි. නමුත් අර බුදුරජාණන් වහන්සේ වදාළේ උපකාජීවකට සබ්බාභි භූ සබ්බ විදූ හමස්මි මම සියල්ල මැඩ පැවැත්තුවා සියල්ල අවබෝධ කළා සබ්බේසු ධම්මේසු අනුපලිට්ඨෝ ආදී වශයෙන් මම සියලු ධර්මයන් ගැන ඇලීමක් නැහැ. එහෙම විශාරදව සිංහනාද කරන්නට පුළුවන් වන්නේ ಗುಣ සැබෑවටම තියෙනවා නම් විතරයි. හැබැයි අපිට බුදුරජාණන් වහන්සේගේ අවුරුදු 45ක වගේ දීර්ඝ ජීවිතය තුළ සම්බුද්ධත්ව ජීවිතය තුළ නව යෝන් වයසේදී උන්වහන්සේ ශ්‍රමණ බවට පත් උනේ කාමයන් අතහැරියේ බ්‍රහ්මචාරී වුණේ අවුරුදු 80ක් ජීවත් වුණා. ඒ අවුරුදු 80ක ජීවිතයේ අවුරුදු 45ක සම්බුද්ධ ජීවිතය තුළ බුදුරජාණන් වහන්සේගේ ඇවතුම් පැවතුම් ගති ලක්ෂණ සමාජයේ භාග්‍යතුන් වහන්සේට මුහුණ දෙන්න සිදුවෙච්ච අභියෝග ආපු චෝදනා යෝජනා තමන් වෙතම පැවිදි වෙච්ච ශිෂ්‍යයන්ගෙන් ආපු කෙනෙහිලිකම් තමාගේම දායකයන් හැටියට පෙනී හිටපු අයගෙන් ආපු විවිධ අරුබුද විවිධ බ්‍රාහ්මණ මහාසාර විවිධ වාද ප්‍රතිවාද නගන මහා උගත්යයි සම්මත මිනිසුන්ගෙන් ආපු දරුණු ප්‍රතිවාදයන් හැමෙදී බුදුරජාණන් වහන්සේ ඒවට මුහුණ දුන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේගේ චරණය මොන වගේද උනේ? උන්වහන්සේ අවබෝධය ගැන ඥාන ගැන ප්‍රතිඥා දෙන විදිහටම ඒ ඥානයන්ේ හැසිරීම තුළින් විද්‍යාමාන වුණාද දකින්නට ලැබුණාද කියන කරුණ හොඳට තේරුම් ගන්න මේ බුද්ධ දේශනා ඉගෙන ගන්න ඕනේ. තවත් මේ ලෝකේ ශාස්ත්‍රවරු පහළ වුණා. ඒ අය අදහන කෝටි ගණන් ජනතාවක් අදටත් ලෝකේ ඉන්නවා. ඔවුන් උගන්වපු දෙයි ඔවුන්ගේ ජීවන ප්‍රතිපදාවයි හොඳට ගලපලා බැලුවොත් ගොඩක් වෙලාවට තමන්ගේ වාසියට හදාගත්ත දේවල් ගොඩාක් තියෙනවා. අටලෝ දහම ඉදිරියේ වුන් කම්පා වුණා කලබල වුණා. අසාධාරණ ඉදිරියේ වුන් සාප කළා. තමාගේ පිරිසට වෙන අයහපත වළක්වන්නට අනිත් අයව නැසුවා විනාශ කළා. නමුත් බුදුරජාණන් වහන්සේ සියලු අටලෝ දහම ඉදිරියේ අකම්පිතව වැඩ සිටියා. යහපත අයහපත ගැන කල්පනා කළා මිසක වාසි අවාසි ගැන කල්පනා කළේ නැහැ. තමන්ගේ ළඟම ඉන්න කෙනෙක් නරකක් කළත් අන්‍යාගමිකයෙක් නරකක් කළත් ඒ නරකමයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන්ම පරිපූර්ණ ශාස්ත්‍රඥ වහන්සේ නමක්. අද අපි ඉගෙන ගන්න දෙසුම චූල සච්චක සූත්‍රය. වාද ප්‍රතිවාද කිරීමෙහි ඵල ප්‍රකටව වැඩ සිටපු ඵල ප්‍රධානව වැඩ සිටපු ඵල ප්‍රධානව ජීවත් වෙච්ච නිකන් ලොකු ප්‍රතිරූපයක් හදාගෙන සමාජ ඉහළින් වැදුම් පිදුම් ගත්ත පඬිතයයි සම්මත වාදීබ සිංහ කියන්නේ අන්න ඒ වගේ හරි වාද කරන්ටම දතකට නියවගෙන හිටපු කෙනෙක් තමයි සච්චක කියලා කියන්නේ. ඉතින් මේ සච්චක බුදුරජාණන් වහන්සේ ඉදිරියේදී දමනය වුණ විස්තරේ මේ දෙසුමින් අපට ඉගෙන ගන්න පුළුවන්. එක්තරා අතකින් බුදුරජාණන් වහන්සේගේ සත්තා දේව මනුස්සානං ගුණය, තවත් අතකින් බුදුරජාණන් වහන්සේගේ අනුත්තරෝ පුරුෂ ධම්ම සාරථී ගුණය, තවත් අතකින් බුදුරජාණන් වහන්සේගේ අරහං ගුණය, තවත් විදිහකින් විද්‍යාචරණ සම්පන්න ගුණය, තවත් විදිහකින් බුද්ධ ගුණය, මේ ආකාරයේ අනන්ත බුදු ගුණ කඳම ඉස්මතු වෙමින් මේ සච්චක දෙසුමින් අපිට ශ්‍රවණය කරන්ට ඉගෙන ගන්නට ලැබෙනවා.
ඒ දවස්වල භාග්‍යතුන් වහන්සේ වැඩ හිටියේ විශාලා මහනුවර මහවණේ කෝටාගාර ශාලාවේ. ඒ කාලේ සච්චක කියන නිගණ්ඨ පුත්‍රයා විශාලාවේ වාසය කළා. සච්චක කියන්නේ නිගණ්ඨනාථ පුත්‍රගේ ශ්‍රාවකෙක්, ළඟින්ම හිටපු ශ්‍රාවකෙක්. බස්සප්පවාදිකෝ පණ්ඩිතවාදෝ සාධු සම්මතෝ බහුජනස, බොහෝ ජනතාව අතර හොඳ කෙනෙක්ය, උගතෙක්ය, බුද්ධිමතෙක්ය, මහා වාද ප්‍රතිවාද කරන වාදී භසිංහයෙක්ය කියලා ප්‍රසිද්ධ වෙච්ච කෙනෙක්. සෝ වේසාලියං පරිසතින් ඒවං වාචං බහසති. ඔහු විශාලාවේ පිරිස ඉදිරියේ මෙන්න මෙහෙම කතාවක් කිව්වා. නාහන්තං පස්සාමි සමනං වා බ්‍රහ්මණං වා. මම ශ්‍රමණේක් හරි බ්‍රාහ්මණේක් හරි කිසි කෙනෙක් දකින්නේ නැහැ. සංඝින් ගණින් ගණාචරයන් ඔය මහා සංඝ පිරිස් ඉන්න, ලොකු ශ්‍රාවක පිරිස් ඉන්න, ලොකු පිරිස් වලට ආචාර්ය වෙච්ච ශ්‍රමණයෝ ඉන්නවා, බ්‍රාහ්මණයෝ ඉන්නවා. අපි අරහන්තං සම්මා සම්බුද්ධං පටිජානමාන, අරහත් සම්මා සම්බුදුය කියා ගන්න අයත් ඉන්නවා. යෝ මයා වාදේන වාදං සමාරද්දෝ, හැබැයි ඔවුන් මාත් එක්ක වාදයකට ආවොත් න සංකම්පේයන සම්පකම්පේයන සම්පවේදේය යසන කච්චේ සේදා මුච්චේය. ඕකේ නෝ මම නම් දකින්නේ නැහැ කම්පාවටපත් වෙන්නේ නැති, බලවත්ව කම්පාවටපත් වෙන්නේ නැති, වේවුලලා යන්නේ නැති, කිහිලි වලින් දාඩිය වැగిරෙන්නේ නැති කිසිම කෙනෙක් මම නම් ওই ශ්‍රමණයෝ බ්‍රාහ්මණයෝ අතර දකින්නේ නැහැ. සාමාන්‍ය රාජවරු හිටියා, ඇමතිවරු හිටියා, ගෘහපතිවරු හිටියා, ඒ කාටවත් ශ්‍රමණ බ්‍රාහ්මණවරු එක වාද විවාද කරන්න බෑ. ශ්‍රමණ බ්‍රාහ්මණවරු තමයි දෘෂ්ටීන් ගැන, විවිධ දේවල් ගැන, ආධ්‍යාත්මික විෂයන් ගැන විවිධ මතවාද පළ කරමින් හිටියේ. ඒ නිසායි මේ ශ්‍රමණ බ්‍රාහ්මණවරු අතර කිසි කෙනෙක් නැහැ කිව්වා මාත් එක්ක වාදයකට පැටළුනොත් නම් කම්පා වෙන්නේ නැති, බලවත්ව කම්පා වෙන්නේ නැති, වෙවුලලා යන්නේ නැති, කිහිලි වලින් දාඩිය වගුරුවා ගන්නේ නැති. ඒ තරමට මොහුගේ වාදය ගැන මොහුට විශ්වාසයක් තිබ්බා. ඊට පස්සේ ඔහු කියනවා, ඔහු ඒ ඇවිදගෙන යනවා. දැන් මේ ලිච්ඡවීනේ ඉන්නේ විශාලා මහනුවර. ඒ මහා නගරයේ මේ ලිච්ඡවී පිරිස අතර මොහු ඇවිදගෙන යනවා. ඔහු කියනවා ඒ පිරිස අතරම තුහුණං චේ පහං අචේතනං වාදේන වාදං සමාරභියං. මේ වගේ මේ කණු පෙන්නලා කියනවා, මේ වගේ මහා ස්තම්භ, මේ පණ නැති, නොසෙල් වෙන සිතක් නැති මේ ස්තම්භ ඉදිරියේ මම වාදයක් ආරම්භ කළොත් සාපි මයා වාදේන වාදං සමාරද්ධා සංකම්පේය සම්පකම්පේය සම්පවේදේය. මේ මහා ගල් කනුත් හෙල්ලෙනවා, කම්පා වෙනවා, වෙවුලලා යනවා. කෝපන වාදෝ මනුස්ස භූතස්ස. මිනිස්සු වෙච්ච මේ නරයෝ ගැන කවර කතාද? ඔහොම කියලා හරියට ඉහලින් මොහු වාදය පිළිබඳ වර්ණනා කරගෙන තමාගේම පුරාජේරුව දොඩවගෙන ගියපු කෙනෙක්, නිගණ්ඨ ශ්‍රාවකෙක්. එකල්හි ආයුෂ්මත් අස්සජී ස්වාමීන් වහන්සේ උදේ කාලයේ සිවුරු පොරවගෙන, පාත්‍ර සිවුරු අරගෙන විශාලාවට පිණ්ඩපාතේ වැඩියා. මේ නිගණ්ඨ ශ්‍රාවක පුත්‍රයා විශාලාවේ දැන් දහල් කාලේ, ඒ උදෑසන කාලේ දෙපයේ පහසුව පිණිස ඇවිදගෙන යනවා. අස්සජී ස්වාමීන් වහන්සේ දුරීම වඩිනවා දැක්කා. අස්සජී තෙරුන් වහන්සේව දැකලා ළඟට ගියා. ගිහිලා හොඳින් කතා බහ කළා. කතා බහ කරලා පැත්තකින් හිටගෙන අහනවා, කතංපන බොහෝ අස්සජී සමනෝ ගෝතමෝ ශාවකේ විනේති. භවත් අස්සජීන් වහන්සේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයෝ හික්මවන්නේ කොහොමද? කතම් භාගාච පන සමනස්ස ගෝතමස්ස ශාවකේසු අනුශාසනී බහුලා පවත්තති. කුමන වර්ගයේ අනුශාසනාවක්ද ශ්‍රමණ ගෞතමයන් වහන්සේ බොහෝ සෙයින් ශ්‍රාවකයන්ට උගන්වන්නේ? එවං කෝ අග්ගිවෙස්සන භගවා ශාවකේ විනේති. එතකොට අස්සජී තෙරුන් වහන්සේ කෙලින්ම උත්තර දුන්නා. අග්ගිවෙස්සන කියන්නේ ඔහුගේ ගෝත්‍ර නාමය. අග්ගිවෙස්සන ඒ භාග්‍යතුන් වහන්සේ ශ්‍රාවකයන් හික්මවන්නේ මෙන්න මෙහෙමයි. ඒ ශ්‍රාවකයන්ට බොහෝ සෙයින් උගන්වන්නේ, බහුලව කතා කරන්නේ මේ ගැනයි. භාග්‍යතුන් වහන්සේ අපට උගන්වන්නේ මෙන්න මෙහෙමයි. රූපං භික්ඛවේ අනිච්ඡං.
මහණෙනි රූපය අනිත්‍යයි. වේදනා අනිච්චා. වේදනාව අනිත්‍යයි. සංඥා අනිච්චා. සංඥා අනිත්‍යයි. සංඛාරා අනිච්චා. සංස්කාරයන් අනිත්‍යයි. විඥානං අනිච්චං. විඥානය අනිත්‍යයි. රූපං භික්ඛවේ අනත්තා. වේදනා අනත්තා. සංඥා අනත්තා. සංඛාර අනත්තා. විඥානං අනත්තං. මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන අනාත්මයි. සබ්බේ සංඛාරා අනිච්චා. සියලු සංස්කාරය අනිත්‍යයි. සබ්බේ ධම්මා අනාත්තාති. සියලු ධර්මයෝ අනාත්මයි කියලයි භාග්‍යතුන් වහන්සේ බහුලව උගන්වන්නේ. ඔන්න ඔය විදිහට අගිවෙස්සන භාග්‍යතුන් වහන්සේ ශ්‍රාවකයෝ හික්මවනවා. එතකොට සත්‍යක දැන් මේ දැනගෙනම අහන්නේ. සත්‍යක එකපාර කියනවා දුස්සුතං වතබෝ අස්සජී අස්සුම්ම ඒමයන් ඒවං වාදින් සමනං ගෝතමං අස්සුම්ම. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මේ වගේ ප්‍රකාශයක් කරනවා කියලා අහන්ට ලැබිච්ච එක අනේ මොන අවාසනාවක්ද නොඇසිය යුත්තක්මයි ඇසුවේ. අපේව නාම මයං කදාචි කරහචි තේන බොහෝතා ගෝතමේන සද්ධින් සමාගච්ඡේයාම. අපිටත් කවදා හරි කොහෙද හරි ඔය ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මුලිච්ච වෙන්නේ නැතේ. අපේව නාම සියා කෝච දේව කතා සල්ලාපෝ. කතාවක් අපි තුලත් අපි අතරත් ඇති වෙන්නේ නැතේ. අපේව නාම තස්මා පාපකා දිට්ඨිගතං වේචේයාමාති. එහෙම වුණොත් හොඳයි. මොන ගැහුනොත් කතාවක් ඇති වුණොත් හොඳයි. ඔය පාපී දෘෂ්ටිගතය විවේචනය කරවන්න පුළුවන්, දුරු කරවන්න පුළුවනි. එහෙම වුණොත් හොඳයි කියලා සත්‍යක කිව්වා. ඔන්න තවත් වෙලාවක පංචමත්තානි ලිච්ඡවි සතානි. ලිච්ඡවි පිරිස 500ක් විතර රැස්වීම් ශාලාවක එකතු වෙලා මොකක් හරි කටයුත්තක් ගැන රැස්වීමක්. 500ක පිරිසක්, සෑහෙන පිරිසක්. එතෙන්ට ගියා මේ නිගණ්ඨ පුත්‍ර සත්‍යක. ගිහිල්ලා ලිච්ඡවි පිරිස කියනවා අභික්කමන්තු බොන්තෝ ලිච්ඡවි අභික්කමන්තු බොන්තෝ ලිච්ඡවි. මොහු දැන් හොඳට බලන් හිටියේ බුදුරජාණන් වහන්සේව තැනකදී කතාවට අල්ලගන්න. භාග්‍යතුන් වහන්සේ ඉන්න තැන දැනගෙන මේකට තනියම යන්න බෑ. දැන් මොහු ප්‍රසිද්ධිය කැමති කෙනෙක්. හරියට ඔය වාදවලට අභියෝග කරන අය මේ ප්‍රසිද්ධ වෙන්න කැමති අයනේ. ප්‍රසිද්ධියට හරි පෙරේතයි. ඒකෙන් ලාභ සත්කාර ගන්නට මම තමයි කෙරුමා කියලා ප්‍රසිද්ධ වෙන්න. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැනක් දැනගෙන ඊට පස්සේ කරේ මේ ලිච්ඡවි පිරිසත් රැස් වෙලා ඉන්නවා. මොවුන් උසිගන්නලා ගන්න පුළුවන් කියලා හිතුවා. ගිහිල්ලා කියනවා අභික්කමන්තු බොන්තෝ ලිච්ඡවි අභික්කමන්තු බොන්තෝ ලිච්ඡවි භවත් ලිච්ඡවි වරුණි එත්වා භවත් ලිච්ඡවි වරුණි ඉදිරියට එත්වා අජ්ජමේ සමනේන ගෞතමේන සද්ධින් කතා සල්ලාපෝ භවිස්සති. අද ශ්‍රමණ ගෞතමයන් එක්ක මගේ කතාවක් තියෙනවා. කතාවක් වෙන්ටයි යන්නේ. ඉතින් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ඒ මතේම හිටියොත් ඒ කියන්නේ අර ප්‍රසිද්ධ වූ මහා තෙරුන් වහන්සේ නමක් අර අස්සජී කියලා ඉන්නේ. ඔය අස්සජී තෙරුන් වහන්සේ කියපු ඒ ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ හොඳ ප්‍රසිද්ධ ශ්‍රාවකෙක්. ආන්න එතුමා කියපු කතාවෙම ඒ අදහසේම ශ්‍රමණ ගෞතමයන් වහන්සේ පිළිහිටලා හිටියොත් අද ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ඉවරයි කිව්වා. හරියට බලවත් පුරුෂයෙක් දිග ලොම් තියෙන එළුවෙක්ව අල්ලගෙන ඒ එළුලොම් වලින් අල්ලගෙන එහෙට ගසලා මෙහෙට ගසලා හොල්ලලා දානවා වගේ මං ඔය ශ්‍රමණ ගෞතමයන්ව වාදයෙන් පටලවලා එහෙට ගසලා මෙහෙට ගසලා හොල්ලලා දානවා. බලන්න ඒ කාලේ වාද කරපු අය පාවිච්චි කරපු වචන. හරියට රා පෙරන මිනිස්සෙක්, රා හදන මිනිස්සෙක්, ඒකේ දක්ෂ කම්කරුවෙක් අර රා පිටි අතුරන පැදුරක් අරගෙන මහත් වූ පැදුරක් අරගෙන ගැඹුරු වතුර පාරක දාලා එහෙට මෙහෙට කොන් වලින් අල්ලගෙන එහෙට ගසනවා මෙහෙට ගසනවා හොඳටම හොල්ලලා දානවා වගේ මම ශ්‍රමණ ගෞතමයන් වහන්සේ වාදයෙන් පටලගෙන එහෙට මෙහෙට ගසලා හොඳටම ගසලා අවුල් කරලා දානවා. ඊළඟට කියනවා රා පෙරන ධූර්තේ අර රා පෙරන පෙරහන අරගෙන කොනෙන් අල්ලලා පහලට ගසනවා උඩට ගසනවා හොඳටම ගසලා දානවා වගේ මම ওই ශ්‍රමණ ගෞතමයන්ව වාදයෙන් ගසලා අතාරින්න කිව්වා. අර පිරිස ඉදිරියේ උජාරුවෙන් කියනවා ඊළඟට කියනවා
හැට වයස් පිරුණු මහ ඇතෙක් දිය පිරුණු පොකුණකට බැහැලා කන් දෙකත් තොලෝ හොලෝ වලිගෙත් තොලෝ හොලෝ බඳත් සොලව සොලව සොඬෙනුත් වතුර විද විදා මුළු අර මහා කඳත් හොලවමින් ජලය කලත කලත කරන සනදෝවික ක්‍රීඩාව කරනවා වගේ මමත් ශ්‍රමණ ගෞතමයොත් එක්ක අද සනදෝවික කෙලිය කෙලින්ටයි යන්නේ කියලා දැන් අර පිරිස ඉදිරියේ උජාරුවෙන් කිව්වා. ඒ නිසා ලිච්ඡවි වරුනි එත්වා ඉදිරියට එත්වා අද ශ්‍රමණ ගෞතමයොත් එක්ක මගේ හොඳ කතාවක් වෙනවා. ඉතින් අර ලිච්ඡවි පිරිස අර 500ම ලෑස්ති වුණා මේ ගමන යන්න. එතකොට සමහරු ඒ පිරිස කිව්වා ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කොහොමද සත්‍යකයන්ට කොහොමද වාදයෙන් ආරෝපණය කරන්නේ? හැබැයි සත්‍යක නම් වාදයෙන් ආරෝපණය කරાવી. තවත් සමහරු කිව්වා භාග්‍යවතුන් වහන්සේට කොහොමද මේ නිගණ්ඨ පුත්‍රයා මේ වාදයෙන් ආරෝපණය කරන්නේ? භාග්‍යවතුන් වහන්සේ නම් වාදයෙන් ආරෝපණය කරાવી ඔහුට කියලා දැන් දෙපැත්තකට පිරිසක් බෙදුණා. ඉතින් ඔය විදිහට නිගණ්ඨ පුත්‍ර සත්‍යක දන්නවා දැන් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ විශාලා මහනුවර කෝටාගාර ශාලාවේ. ඔය මහ වනයේට පිරිසත් එක්ක ගියා. බොහෝ භික්ෂුන් වහන්සේලා එලිමහනේ සක්මන් කරමින් හිටියේ. නිගණ්ඨ පුත්‍ර සත්‍යක එක භික්ෂුන් වහන්සේලා ඒ පිරිසක් ළඟට ගියා. ගිහිල්ලා අහනවා භවත් ගෞතමයන් වහන්සේ කොහෙද ඉන්නේ? අපි හම්බෙන්න කැමති උන්වහන්සේව. එතකොට මේ පිරිසත් දන්නවා සත්‍යක ප්‍රසිද්ධ යගි වෙස්සන භාග්‍යතුන් වහන්සේ මහවන්නේ ඇතුළට වැඩලා ආනර අහවල් ගහ මුල්ල වැඩ ඉන්නවා. ඉතින් එතන දිවා විහාරයට වැඩ ඉන්නේ. පිරිස ගියා එතෙන්ට. ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේ සමග සතුටින් කතා බහ කරලා ආගිය තොරතුරු විමසලා වාඩි වුණා. සමහර ලිච්ඡවි පිරිසත් භාග්‍යතුන් වහන්සේට සමහරු වැඳලා වාඩි වුණා. සමහරු සතුටින් කතා බහ කරලා වාඩි වුණා. තවත් සමහරු නිකම්ම හිටගෙන ඇඳිලි බැඳලා ඔළුව පාත් කරලා වැඳලා වාඩි වුණා. තවත් සමහරු ස්වාමීනි මම අහවල් ආයතනයේ අහවලා කියලා තමන්ගේ නම් ගොත් කියලා වාඩි වුණා. තවත් සමහරු නිහඬවම එහෙම අයිනෙන් වාඩි වුණා. එහෙමනේ අදටත් එක එක පිරිස ඉන්නවනේ. අර 500ම දැන් වාඩි වෙලා. ඉතින් පැත්තක හිටපු සත්‍යක පිරිස දිහත් බලලා දැන් අහනවා භාග්‍යතුන් වහන්සේගෙන් පුච්චේයහං භවන්තං ගෝතමං කාංචි දේව දේසං සචේ මේ භවං ගෝතමෝ කසං කරෝති පඤ්ඤස්ස වේයා කරණායාති. ඉතින් භවත් ගෞතමයන් වහන්සේ අපට ඉඩක් දෙනවා නම් මම කැමතියි ගෞතමයන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහන්න. පුච්චග්ගි වෙස්සන යදා කංකසී. අග්ගිවෙස්සන ඔබ කැමති ප්‍රශ්නයක් අහන්න කිව්වා. එතකොට මේ සත්‍යක අහනවා කතං පන භවං ගෝතමෝ ශාවකේ විනේති. අර ප්‍රශ්නේම ඇහුවා. භවත් ගෞතමයන් ශ්‍රාවකයන්ව හික්මවන්නේ කොහොමද? කතම් භාගාචපන බොහෝතෝ ගෝතම ශාවකේසු අනුශාසනී බහුලම් පවත්තති. ශ්‍රාවකයන් වෙත බහුලව පවත්වන අනුශාසනාව මොන වගේ එකක්ද? භාග්‍යතුන් වහන්සේ වදාලා අග්ගිවෙස්සන මම ශ්‍රාවකයන්ව හික්මවන්නේ අනුශාසනා බහුලව කරන්නේ මෙන්න මෙහෙමයි. රූපය මහණෙනි අනිත්‍යයි, වේදනාව අනිත්‍යයි, සංඥාව අනිත්‍යයි, සංස්කාර අනිත්‍යයි, විඥානය අනිත්‍යයි. මහණෙනි රූපය අනාත්මයි, වේදනාව අනාත්මයි, සංඥා අනාත්මයි, සංස්කාර අනාත්මයි, විඥානය අනාත්මයි. මහණෙනි සියලු සංස්කාරය අනිත්‍යයි, සියලු ධර්මයන් අනාත්මයි. ඔන්න ඔය කතාව තමයි මම ශ්‍රාවකයන්ට බහුලව කියන්නේ. මම හික්මවන්නේ ඔන්න ඔය தત્ත්වය දකින්ට කිව්වා. එතකොට සත්‍යක කියනවා උපමාමං බොහෝ ගෝතම පටිභාති. භවත් ගෞතමයන් වහන්සේ මට උපමාවක් වැටහෙනවා. පටිභාතු තං අග්ගිවෙස්සන. අග්ගිවෙස්සන ඔබට වැටහෙවා. සේයතාපි බොහෝ ගෝතම ඒකේචි මේ බීජගාම භූතගාමා වුද්ධින් විරූලින් වේපුල්ලං ආපජ්ජಂತಿ. සබ්බේතේ පඨවින් නිස්සාය පඨවියන් පතිට්ඨාය. කියනවා භවත් ගෞතමයන් වහන්සේක මේ වගේ දෙයක් මේ මහ පොළව ඇසුරු කරගෙන වැඩෙන මේ බීජ වර්ග තියෙනවා, අතු වර්ග, ඉති වර්ග, කඳ මුල් තියෙනවා. මේ බීජගාම භූතගාම වර්ග මේ වැඩෙන්නේ ටික ටික ඉහළට ඇදෙන්නේ
හොඳට සාරයට හැදෙන්නේ පොළව ඇසුරු කරගෙන පොළව නිසා. ඒ වගේම ගෞතමයන් වහන්සේ මේ යම්කිසි කෙනෙක් බලකරණීය කම්මන්තා කරේ යන්ති මේ කය වෙහෙසවලා කායික ශක්තියෙන් කරන යම් කර්මාන්තයන් තියනවාද ඒ ඔක්කොම කටයුතු වෙන්නේ මේ පොළව ඇසුරු කරගෙන පොළවේ පිහිටලා. ආන්න ඒ වගේ භවත් ගෞතමයන් වහන්සේ රූපත්තායන් පුරිස පුද්ගලෝ රූපේ පතිට්ඨාය පුඤ්ඤං වා අපුඤ්ඤං වා පසවති. භවත් ගෞතමයන් වහන්සේ අන්නේ වගේ රූපය ආත්මය කරගත් රූපය ආත්ම කොට ඇති මේ පුරුෂ පුද්ගලයෝ රූපේ පිහිටා පින වේවා පව වේවා කරනවා. වේදනත්තායම් පුරිස පුද්ගලෝ වේදනාය පතිට්ඨාය වේදනාව ආත්ම කොට ඇති මේ පුද්ගලයෝ දැන් මේක එකපාර තේරුම් නැති උනට කමන්නේ ඉදිරියේදී පැහැදිලි කරනවා. වේදනාව ආත්ම කොට ඇති පුද්ගලයෝ ඒ වේදනාවේ පිහිටා පින් වේවා පව් වේවා රැස් කරනවා. සංඥාව ආත්ම කොට ඇති පුද්ගලයෝ සංඥාවේ පිහිටා පින් වේවා පව් වේවා කරනවා. සංස්කාර ආත්ම කොට ඇති පුද්ගලයෝ සංස්කාරයේ පිහිටා පිනක් වේවා පවක් වේවා කරනවා. රැස් කරනවා. ඒ වගේම විඥාණය ආත්ම කොට ඇති පුරුෂ පුද්ගලයෝ විඥානයේ පිහිටා පින් වේවා පව් වේවා ප්‍රසව කරනවා. උපදවනවා. නනුතුං අග්ගිවෙස්සනේවං වදේහි. එතකොට භාග්‍යතුන් වහන්සේ අහනවා එතකොට අග්ගිවෙස්සන ඔබ මෙහෙම නෙමෙයිද කියන්නේ? රූපං මේ අත්තා වේදනා මේ අත්තා සංඥා මේ අත්තා සංඛාරා මේ අත්තා විඥාන මේ අත්තාති. රූපය මාගේ ආත්මයයි වේදනාව මාගේ ආත්මයයි සංඥාව මාගේ ආත්මයයි සංස්කාර මාගේ ආත්මයයි විඥානය මාගේ ආත්මයයි කියලා නොවේද ඔබ කියන්නේ සත්‍යක. එසේ භවත් ගෞතමයන් වහන්සේ මම එහෙමයි තමයි කියන්නේ. මම කියන්නේ රූපය මාගේ ආත්මයයි වේදනාව සංඥාව සංස්කාර විඥාන මාගේ ආත්මයයි කියලා තමයි මම කියන්නේ. ආයංච මහතේ ජනතා. ඒ වගේම තමයි මේ මහ ජනතාවත්. එතකොට භාග්‍යතුන් වහන්සේ වදාලා අග්ගිවෙස්සන මේ මහ ජනතාව කුමක් කරන්නද? ඉංගතුන් අග්ගිවෙස්සන සකං ඒ වාදන් නිබ්බේටේ හිති. අග්ගිවෙස්සන ඔබ හදාගත්ත වාදය ඔබම ලෙහාගත යුතුයි. මිනිස්සු පටල ගන්න එපා කිව්වා ඒකට. එතකොට මොහු ආයෙත් කියනවා "ඕ භවත් ගෞතමේනි මම තමයි කියන්නේ. රූපය මගේ ආත්මය, වේදනාව මගේ ආත්මය, සංඥාව මගේ ආත්මය, සංස්කාර මගේ ආත්මය, විඥානය මගේ ආත්මය." එතකොට මේ නිගණ්ඨනාත පුත්‍රගේ මතය ආත්මවාදය. මේ ශ්‍රාවකයාත් ඒක කියන්නේ. එතකොට ඔන්න භාග්‍යතුන් වහන්සේට දැන් වාදයක් නෙමේ ආරෝපණය කළේ, ඉදිරිපත් කළේ. දැන් භාග්‍යතුන් වහන්සේට කරුණු සහිතව ඉදිරිපත් කළාද නැද්ද කියලා තේරෙන්නේ භාග්‍යතුන් වහන්සේ මේක විසඳන විදිහෙන්. බලන්න අපේ ශාස්ත්‍රඥ වහන්සේට ආපු අභියෝග. කෙනෙකුට හැංගිලා ඉඳලා එළියට බහින්න නැතුව මාධ්‍යයෙන් විතරක් කියන්න පුළුවන් මම මෙහෙම අවබෝධ කළා මම මෙහෙම අවබෝධ කළා කියලා. නමුත් සමාජ ඉදිරියේ පිරිස් ඉදිරියේදී අරහත්ත්වයේ ප්‍රතිඥා දෙන්න එහෙම බෑ. එතකොට ආහන ප්‍රශ්න වලට පිළිතුරු දී ගන්න බැරුව වෙන දේ එක්ක කෝපයෙන් ද්වේෂයෙන් කෑ ගහනවා එක්ක මග අරිනවා එක්ක අර කියන කෙනාටම බයිනවා මේ විදිහේ දේවල් වෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ නිකලස් බව බලන්න මහා ප්‍රඥාවන්ත බව බලන්න. බුදුරජාණන් වහන්සේ කියනවා අග්ගිවෙස්සන මම ඔබෙන් අහන්නම්. ඔබම මේට උත්තර දෙන්න. ඔබ කැමති විදිහට උත්තර දෙන්න. අග්ගිවෙස්සන මොකද්ද ඔබ හිතන්නේ? රජෙක් ඉන්නවා ඔටුනු පළඳපු. ඒ ඔටුනු පළඳපු රජතුමා යම් කිසි විජිතයක තමන්ගේ විජිතේ වාසය කරනවා. හරියට පසේ නදී කොසල් මහ රජුරුව වගේ, හරියට මගධේ අජාතසත්තු වේදේහි පුත්‍ර රජතුමා වගේ. ඒතර අපිට තේරෙනවා මේක අජාසත් රජුරුව රාජ්‍ය කරන කාලේ. එනම් බුද්ධත්වයට පත් වෙලා කාලයක් ගත වෙලා බිම්බිසාර රජුරුව එතකොට කලුරිය කළා. ඒ වගේ මහා බල සම්පන්න ඔටුනු පළං රජවරු වෙන වුන්ට පුළුවනි තමන්ගේ විජිතේ ඉන්න ජනතාව මරන්ට ඕනෑය මරන්ට පුළුවන්. මරවන්ට පුළුවන්. ඒ වගේම දඩ ගහන්න පුළුවන් ඕන කෙනෙකුට. ඒ වගේම බැහැර කරවන්ට නිරපන්න පුළුවන් රාජ්‍යයෙන් ඒ දඬුවම් වලට. පුළුවන්ද බැයිද එහෙම බලවත් බවක්, එහෙම අධිපති බවක්, එහෙම වසඟේ පැවැත්විය හැකි බවක්
මේ වේදේහි පුත්‍ර අජාතසත්ත රජුරවන්ට එහෙම නැත්නම් පසේ නදී කොසල් රජුරවන්ට වගේ ඔටුනු පළං රජවරුන්ට තියනවද නැද්ද කියලා ඇහුවා. එතකොට කියනවා භවත් ගෞතමේනි එවැනි ඔටුනු පළං රජවරුන්ට විතරක් නෙමෙයි ඔය සමූහාණ්ඩු කරන වජ්ජීන්ට ඒ වගේම මල්ල රජදරුවන්ට පවා ඔය බලය තියෙනවා. ඔය වසඟේ පැවැත්වීමේ හැකියාව තියෙනවා. ඔය අධිපති බව ඉසුරුමත් බව තියෙනවා. දඬුවම් කළ යුතු අයට දඬුවම් කරන්න පුළුවන්, මරන්න ඕන අයට මරවන්න පුළුවන්, නිරපන්න ඕන අයට නිරපන්න පුළුවන්, දඩ ගහන්න පුළුවන්. ඒ බලය තියෙනවායි කිව්වා. එතකොට භාග්‍යතුන් වහන්සේ අහනවා අගිවෙස්සන ඔබ මොකක්ද මේ ගැන හිතන්නේ? මේ ගැන මොකක්ද ඔබ කියන්නේ? ඔබ එතකොට කියන්නේ රූපං මේ අත්තාති වත්තති තේ තස්මින් රූපේ වසෝ. ඔබ කියනවා රූපේ මගේ ආත්මයයි කියලා. ඒ රූපේ මගේ ආත්මයයි කියද්දී ඔබට පුළුවන් ද රූපය එහෙම වසඟේ තියාගන්න? ඒවම් මේ රූපං හෝතු ඒවම් මේ රූපං මාහෝ සීති කියලා. මාගේ රූපේ මෙසේ වේවා මාගේ රූපේ මෙසේ නොවේවා කියලා ඔබට රූපේ වසඟේ තියාගන්න පුළුවන්. ඔන්න අනාත්ම කියන පදය හොඳටම විස්තර කරන දේශනාවක්. ආත්මය අනාත්මය අතර වෙනස හොඳට තේරුම් ගන්න පුළුවන්. මාගේ රූපේ මෙසේ වේවා මාගේ රූපේ මෙසේ නොවේවා කියලා පවත්වන්න පුළුවන් ද අධිපති බවක් වසඟයක්. ඒවං උත්තේ සච්චකෝ නිගණ්ඨ පුත්තෝ තුන්නියවෝසි. එහෙම භාග්‍යතුන් වහන්සේ අහද්දී නිගණ්ඨ පුත්‍ර සච්චකයන් නිහඬව හිටියා. දෙවනි වතාවෙත් භාග්‍යතුන් වහන්සේ අහනවා අගිවෙස්සන මොකද්ද ඔබ මේ ගැන හිතන්නේ? ඔබ මොකද්ද මේ ගැන කියන්නේ? මාගේ රූපේ මාගේ ආත්මයයි කියලා ඔබ කියනවා. එතකොට රූපේ ඔබට වසඟේ තියාගන්න පුළුවන්ද? මාගේ රූපේ මෙසේ වේවා මෙසේ නොවේවා කියලා. ඒත් නිස්සබ්දයි. සත්‍යක නිහඬයි. දැන් සත්‍යක කලින් කිව්වේ පොළොවේ පිහිටා වැඩ කරනවා වගේ සියලු වැඩ කාය බලයෙන් කරන පොළොවේ පිහිටලා මේ ගස් කොළන් බීජ වැඩෙනවා වගේ රූපේ පිහිටා රූපේ ඇසුරු කරගෙන තමයි මේ පවතින්නේ ආත්මී ස්වභාවයක් මේ රූපේ තියෙනවා කියලා මේ සත්‍යක හරියට පාරං බෑවනේ. ඒ නිසා ඔය අනිත්‍යයි අනාත්මයි කතා රූපේට ගැලපෙන්නේ නැහැ කියලා නෙමෙයි කියන්නේ. රූපය ආත්මයි කියලා නෙමෙයි කියන්නේ. එතකොට භාග්‍යතුන් වහන්සේ ඇහුවේ අර මහරජවරුන්ට තමාගේ විජිතේට බලය පවත්වන්න පුළුවන් අධිපති බවක් තියෙනවා වසඟේ පැවැත්තිල්ලක් තියෙනවා වගේ එහෙනම් තමන්ටත් පුළුවන් වෙන්න ඕනේ මේ රූප කෙරෙහි මාගේ රූපේ මෙසේ වේවා මෙසේ නොවේවා කියලා පවත්වන්න එහෙම පුළුවන්ද? නිස්සබ්දයි දෙවනි වතාවේ. භාග්‍යතුන් වහන්සේ නිගණ්ඨ පුත්‍ර සච්චිකට කියනවා ව්‍යාකරෝහි දානි අග්ගිවෙස්සන දැන් ඉතින් උත්තර දෙන්න ඕනේ. නදානිතේ තුන්නේ භවස කාලෝ මේ නිහඬව ඉන්න කාලයක් නෙමෙයි දැන්. හැබැයි අග්ගිවෙස්සන යම් කිසි කෙනෙක් තථාගතයන් වහන්සේ කරුණු සහිතව තුන් වතාවක් ප්‍රශ්නයක් අහද්දි උත්තර දෙන්නේ නැත්නම් එත්තේවස්ස සත්තදා මුද්ධා ඵලතිති බලන්න බුදුරජාණන් වහන්සේගේ ගුණමහන් తত্ত্বය. හැබැයි ඒක අනුකම්පාවෙන් බුදුරජාණන් වහන්සේ වදාලා තථාගතයන් වහන්සේ තුන් වතාවක් දක්වත් ප්‍රශ්නයක් අහද්දි කරුණු සහිතව කෙනෙක්ගෙන් ඔහු උත්තර දෙන්නේ නැත්නම් ඔහුගේ හිස හත් කඩකට පැලෙනවා කිව්වා. බුදුරජාණන් වහන්සේගේ ශාපයක් නෙමෙයි ඒක. බුදුරජාණන් වහන්සේගේ ගුණමහන් తত্ত্বය නිසා මහා ගුණ තියෙන උතුමන්ව වෙහෙසටපත් කිරීමේ ශාපය ඔහු වෙත එනවා. ඒක බුදුරජාණන් වහන්සේ කැමති දෙයක්ුත් නෙමෙයි, පතන දෙයක්ුත් නෙමෙයි. ඒක ස්වභාව ධර්මයක්. ඒක සිහිපත් කළා. හැබැයි එහෙම උත්තර දෙන්න බැරුව කිසි කෙනෙක්ගේ හිස බුද්ධ ජීවිතය තුළ හත් කඩකට පැලුනේ නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ ඒ ප්‍රශ්නේ අහන්නේ නැහැ ඔහු උත්තර දෙන්නේ නැත්නම්. ඊට පස්සේ සත්‍යකට දැන් සත්‍යකව দমনය කරන්නත් එපා. දැන් මහා ජනතාවකුත් ඉන්නවා. දැන් මොහු වාද කරන්න න්යාවි පිරිස එකතු කරගෙන. එතකොට සත්‍යකට එහෙම කිව්වට පස්සේ ඒ වෙලාවේ වජිරපාණි කියන යක්ෂයා මේ මන් දේශනාවේ තියෙන එකක් කියන්නේ. වජිරපාණි කියන යක්ෂයා දිදුලමින් ගිනිගෙන දිලිසෙන මේ යගදාවක් අරගෙන අහසේ පෙනී හිටියා. වජිරපාණි කියන යක්ෂයා.
ගිනිගෙන දිලිසෙන වජ්‍රායුධයක් අරගෙන අහසේ පෙනී හිටියා. ඒ අහසේ ඉඳලා බලාගෙන ඉන්න අහසේ ඉඳලා මේ නිගණ්ඨ පුත්‍ර සච්චකයා භාග්‍යතුන් වහන්සේව 3 වතාවක් දක්වා කරුණු සහිතව වෙහෙසෙව්වොත් උත්තර නොදී හිටියොත් මෙතනම මොහුගේ හිස හත් කඩකට මම පලනවා. එතකොට මේක දකින්නේ හැබැයි භාග්‍යතුන් වහන්සේ සච්චකයි විතරයි. සච්චක මේක දැක්කා විතරයි සච්චකට දාඩිය දාන්න පටන් ගත්තා. ලොමු දහ ගැන්නුණා. භාග්‍යතුන් වහන්සේගෙම්ම රැකවරණයක් හොයනවා. භගවන්තං ඒව තානං ගවේසි භගවන්තං ඒව ලේනං ගවේසි භගවන්තං ඒව සරණං ගවේසි. අර චූටි ළමෙක් අම්මා දිහාම බලනවා වගේ භාග්‍යතුන් වහන්සේගෙම පිහිට ඉල්ලනවා, සරණ ඉල්ලනවා, රැකවරණය ඉල්ලනවා. භාග්‍යතුන් වහන්සේ දෙසටම හැරෙන්න පටන් ගත්තා. එතකොට භාග්‍යතුන් වහන්සේට කියනවා සච්චක පුච්චතුමන් භවං ගෝතමෝ බ්‍යාකරිසාමීති. හරි බගාපත්තු කිව්වා ගෞතමයන් වහන්සේ භවත් ගෞතමයන් වහන්සේ මගෙන් අහන්න මං උත්තර දෙන්නම්. දැන් මොහු අර පිරිසිදිරියේ අර උපමා කියා කිව්වේ එහෙට මෙහෙට හරවලා පෙරලලා ගසලා බිම දානවා වට්ටනවා කියලානේ කිව්වේ. හැබැයි දැන් ලොම් කඩාපත් වෙලා දැන් দমনය වෙලා ටිකක්. එතකොට භාග්‍යතුන් වහන්සේ නැවත ප්‍රශ්නය අහුවා. අගිවෙස්සන මොකද්ද ඔබ කියන්නේ? රූපේ ආත්මයි කියලා කියනවා නම් මාගේ රූපේ මෙසේ වේවා මෙසේ නොවේවා කියලා ලබන්න පුළුවන්ද? නොහිදම් භෝ ගෞතම. බවත් ගෞතමයන් වහන්සේ එහෙම ලබන්න බෑ. දැන් අපිට පුළුවන් දැන් මේ වසංගත රෝගේ හැදෙනවා. මේ රෝගේ මට නොහැදේවා කියලා අපිට ඕන විදිහට බය නැතුව යන්න පුළුවන්ද එහෙම? මට මේ ලෙඩ රෝග නොහැදේවා. මට මේ වගේ රූපයක් ලැබේවා. මෙහෙම රූපයක් නොලැබේවා. මෙවැනි හඬක් ලැබේවා. එහෙම රූපය ගැන අපිට ඕන විදිහට එහෙට මෙහෙට වසඟේ පැවැත්තිල්ලක් කරන්න බෑ. මොකද රූපය අනාත්මයි. එතකොට බුදුරජාණන් වහන්සේට මොහු පිළිගත්තනේ දැන් රූපය එහෙම වසඟේ පවත්වන්න බෑ කිව්වා. එතකොට භාග්‍යතුන් වහන්සේ වදාලා මානසිකරෝහි අග්ගිවෙස්සන මානසිකරීත්වා කෝ අග්ගිවෙස්සන බෑ කරෝහි. භවත් අග්ගිවෙස්සන හොඳට කල්පනාවෙන් උත්තර දෙන්න. කල්පනාවෙන් ප්‍රශ්න විසඳන්න කිව්වා. ඔබ කලින් කියපු දෙයට පස්සේ කියපු දේ ගැලපෙන්නේ නැහැ. පස්සේ කියපු දෙයට කලින් කියපු දේ ගැලපෙන්නේ නැහැ. කලින් ඔබ කිව්වා ආත්මයි කියලා දැන් ඔබ කියනවා වසඟේ පවත්තන්ට බෑ කියලා. ওই විදිහටම භාග්‍යතුන් වහන්සේ වේදනාව ගැන, සංඥාව ගැන, සංස්කාර ගැන, විඥානය ගැන ඇහුවා. එතකොට මොහු ඒ ඔක්කොම කියනවා නෑ ඒවා මාගේ රූප වේදනා සංඥා සංකාර විඥාන මෙසේ වේවා මෙසේ නොවේවා කියලා ලබන්න බෑ. බුදුරජාණන් වහන්සේ වදාලා අගිවෙස්සන පරිස්සමට කල්පනාවෙන් උත්තර දෙන්න. ඔබ කලින් කියපු දෙයට දැන් කියපු දේ ගැලපෙන්නේ නැහැ. දැන් කියපු දෙයට කලින් කියපු දේ ගැලපෙන්නේ නැහැ. තංකින් මඤ්ඤසේ අග්ගිවෙස්සන රූපං නිච්ඡං වා අනිච්ඡං වාති. අග්ගිවෙස්සන මොකක්ද ඔබ හිතන්නේ? රූපය නිට්ටය හෝ වේද අනිත්‍ය හෝ වේද? ඔන්න අපූර්වට උත්තර දෙනවා. අපූර්වට උත්තර දෙනවා අනිච්ඡං බොහෝ ගෝතම. බවත් ගෞතමයනි අනිත්‍යයි. යං පන අනිච්ඡං දුක්ඛං වාතං සුඛං වාති. යමක් අනිත්‍ය නම් ඒ දුකක් හෝ වේද සැපක් හෝ වේද? දුක්ඛං බොහෝ ගෝතම. බවත් ගෞතමනි දුකයි. යම් පන අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං. යමක් දුකයි නම් අනිත්‍යයි නම් දුකයි නම් වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි නම් කල්ලන්නුතං සමනුපසිතු ඒක දකින්න එක සුදුසුද? ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති. මේ මාගේය මේ මම වෙමි මේ මාගේ ආත්මය වෙමි කියලා දකින්න එක සුදුසුද? නොහිදම් භෝ ගෞතම. බවත් ගෞතමයන් වහන්සේ ඒක සුදුසු නෑ. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ අහුවා අග්ගිවෙස්සන වේදනාව නිට්ටයයිද අනිත්‍යයිද? අනිත්‍යයි ස්වාමීනි. යමක් අනිත්‍ය නම් දුකද සැපද? දුකයි ස්වාමීනි. යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි නම් ඒ මාගේය මම වෙමි මගේ ආත්මය කියලා දකින්න එක සුදුසුද? නෑ ස්වාමීනි. ඒක සුදුසු නෑ. ওই විදිහටම සංඥාව සංස්කාර විඥානය ගැනත් භාග්‍යතුන් වහන්සේ විමසුවා. විඥානය ගැනත් කියනවා ස්වාමීනි අනිත්‍යයි දුකයි. බවත් ගෞතමයන් වහන්සේ ඒක මගේය මම වෙමි මගේ ආත්මය කියලා දකින්න එක සුදුසු නෑ කිව්වා. එතකොට භාග්‍යතුන් වහන්සේ සත්‍යකට කියනවා අග්ගිවෙස්සන
යෝනුකෝ දුක්ඛං අල්ලීනෝ දුක්ඛං උපගතෝ දුක්ඛං අජ්ජෝසිතෝ. යම් කිසි කෙනෙක් දුකටම ඇලිලා දුකටම පැමිණිලා දුකෙහිම බැසගත් කෙනෙක් ඉන්නවා. ඔහු ඒ දුකම ඒතම් මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති සමනුපසති. ඒ දුකම මේ මම මේ මාගේය, මේ මම වෙමි, මේ මාගේ ආත්මය කියලා දකිනවා. යම් කිසි කෙනෙක් දුකට ඇලිලා දුක වෙතට ඇවිල්ලා දුකේ බැසගෙන ඉන්නවා. ඒ දුකම මගේය, මම වෙමි, මගේ ආත්මයයි කියලා දකිනවා. අපිනුකෝසෝ සාමංවා දුක්ඛං පරිජානේ. ඔහුට පුළුවන් ද තමා විසින් මේ දුක අවබෝධ කරගන්න? ඔහුට පුළුවන් ද ඒ දුක අවබෝධ කරගෙන දුකෙන් ඈත් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ අසා වදාලා. ඔහුට පුළුවන් දේ දුක අවබෝධ කරගෙන දුකෙන් ඈත් වාසය කරන්න. එතකොට කියනවා ඒක කොහොම කරන්නද බවත් ගෞතමයන් වහන්සේ? ඒක එහෙම වෙන්නේ නැහැ. ඒක එහෙම වෙන්නේ නැහැ. ඔහු දුකටම ඇලිලා නම්, දුක වෙතටම ගිහිල්ලා නම්, දුකේම බැසගෙන නම් ඔහුට පුළුවන් කමක් නැහැ ඒ දුක අවබෝධ කරගන්න, දුකෙන් ඈත් වෙලා වාසය කරන්න. ආග්ගිවෙස්සන මොකද්ද ඔබ මේ ගැන හිතන්නේ? ඔය විදිහට දුකටම ඇලිලා දුක වෙතටම ගිහිල්ලා දුකෙහි බැසගෙන ඉන්නකොට ඒ දුක මේ මාගේ, මේ මම වෙමි, මේ මාගේ ආත්මෙ වෙමි කියලා දකින්නවද? ඔබ ඒ විදිහට දකින්න කෙනෙක් නේද කියලා ඇහුවා. එතකොට කියනවා කිංහි නෝසියා භෝගෝතම ඒවමිදං භෝගෝතම. බවත් ගෞතමයන් වහන්සේ එහෙම නොවන්නේ කොහොමද? මමත් ඒ වගේ කෙනෙක් තමයි. එතකොට තේරුම් ගත්තා මමත් මේ වැරදියට කල්පනා කරලා මමත් මේ දුක වෙතටම යන වැඩපිළිවෙලේ ඉන්නවා මිසක දුකෙන් නිදහස් වෙන වැඩපිළිවෙලක නැහැ කියලා බුදුරජාණන් වහන්සේ උපමාවක් වදාලා. ආග්ගිවෙස්සන එක හරියට මේ වගේ. අරටුවකින් ප්‍රයෝජන ඇති මිනිස්සෙක් අරටුවක් හොයා අරටුවක් හොයා යනවා. යනකොට දකිනවා හොඳ උස මහත තරුණ පහේ කෙහෙල් ගහක්, නොපීදුණු කෙහෙල් ගහක්. දැකලා අර තියුණු කෙටේරිය අරගෙන ඒ කෙහෙල් ගහ කපලා පෙරලනවා. ඒකේ මොනවත් සිදුරු නැහැ. හොඳට හැදිච්ච තරුණ කෙහෙල් ගහ. ඒකේ අගමුල කපලා දාලා එක එක අර කෙහෙල් පතුර ගලවනවා. ගලව බලනවා. කෙහෙල් පතුර ගලව බලනකොට භාග්‍යතුන් වහන්සේ අහනවා අඩුම තරමේ එලයක්වත් හම්බෙයිද? එලයක්වත් හම්බෙන්නේ නැහැ. කුතෝ සාරං අරටුවක් කොහොමනම් හම්බෙන්නද? ආන්නේ වගේ ඔබ අග්ගිවෙස්සන මයා සකස්මින් වාදේ සමනු යුංජිය මානෝ සමනු ගාහිය මානෝ සමනු භාසිය මානෝ හ්‍රිත්තෝ තුච්ඡෝ අපරද්දෝ. ඔබ මා විසින් ඔබගේ වාදේ විමසනකොට නැවත කරුණු දක්වනකොට එහි යොදවා කතා බහ කරනකොට නැවත ඒ ගැනම විමසනකොට කතා කරනකොට ඔබේ වාදේ හිස් එකක් වුණා, තුච්ඡ එකක් වුණා, ඔබ පරාජිත වුණා කියලා බුදුරජාණන් වහන්සේ වදාළාර. පතුරු ගලව බලද්දී එලයක්වත් හම්බුන්නේ අරටුවක් කොයින්ද? ඒ වගේ සත්‍යක මහ ලොකුවට පිරිසිදිරියේ අභිමානයෙන් මහා මානකින් කතා කළාට භාග්‍යතුන් වහන්සේ ප්‍රශ්නේ චුට්ට අහනකොට ඔහුගේ නිරුවතේ ලියුණා. භාසිතා කෝපන්නතේ ඒසා අග්ගිවෙස්සන වේසාලියම් පරිසතින් වාචා. භාග්‍යතුන් වහන්සේ අහනවා තව දුරටත් අග්ගිවෙස්සන ඔබ විශාලාවේ පිරිස ඉදිරියේ මෙහෙම එකක් කිව්වා නේද? ඔය විශාල පිරිස් ඉන්න ශිෂ්‍ය පිරිස් පිරිවරාගෙන උගන්වන අපිත් අරහත් සම්මා සම්බුද්ධය කියා ඉන්න ශ්‍රමණයෝ බ්‍රාහ්මණයෝ ඉන්නවා. ඒ අය අතර කිසිම කෙනෙක් මම දකින්නේ නැහැ. මං ඉදිරියට වාදයකට ආවොත් නම් කම්පා වෙන්නේ නැති, බලවත්ව කම්පා වෙන්නේ නැති, වෙවුලලා යන්නේ නැති කිසිවෙක් දකින්නේ නැහැ. මේ කිහිලි වලින් දහඩිය වැగిරෙන්නේ නැති කිසිවෙක් දකින්නේ නැහැ කියලා ඔබ කිව්වා නේද? ඒ වගේම ඔබ කිව්වා නේද මේ ටැඹවල් පෙන්නලා මේ සිත්පිත් නැති මහා ගල් ටැඹවල්, ගල් කණු පවා මං වාද කරන්නට ආවොත් කම්පා වෙනවා, සෙලවිලා වෙවුලලා යනවා. කෝපනවාදෝ මනුස්ස භූතස්ස. මේ මිනිසයන් වූ නරයන් ගැන කවර කතාවද කියලා ඔබ පිරිස ඉදිරියේ කිව්වා නේද? එතකොට කියනවා එහෙම කිව්වා නේද? තුයිහංකෝ පනග්ගි වෙසන අපේ කච්චානි සේද පුසිතානි
නලාඨා මුත්තානි. භාග්‍යතුන් වහන්සේ වදාළ දැන් ඔහු ඉතා ප්‍රබල වාදයට රුචි කෙනෙක්. වාද කරලා දිනලා හරියට මත් වෙලා හිටපු කෙනෙක්නේ. ඒ නිසා ඔහුගේ වාද කිරීමෙන් ඇතිවෙච්ච මානය සිඳලා යන විදිහටම කරුණු දක්වන්නයි බුදුරජාණන් වහන්සේ මේ විදිහට නැවත නැවත තහවුරු කරෙව්වේ. එතකොට ඔහුගේ මානෙ එහෙම ප්‍රහීන වෙලා යන විදිහට භාග්‍යතුන් වහන්සේ වදාලා අග්ගිවෙසන. ඔන්න බලන්නකෝ ඔබේ නළලෙන් දාඩිය දාලා ඒ දාඩිය වැක්කිරිලා ඔබ උඩුකයට පොරවගෙන ඉන්න උතුරු සළුවට වැටිලා උතුරු සළුව අස්සෙන් ඒක පෙරිලා ගිහිල්ලා බිමටත් වැටෙනවා. හැබැයි අග්ගිවෙසන මේ බලන්නකෝ මගේ කය දිහා කියලා බුදුරජාණන් සිවුර මදක් මෑත් කරලා ශ්‍රී ශරීරය පෙන්වා වදාලා. මේ බලන්නකෝ මගේ කය දිහා දහඩිය බිඳක්වත් නැහැ. භාග්‍යතුන් වහන්සේ ඒ විදිහට මේ හරි ලස්සනට රහතන් වහන්සේලා කොටස සංගායනා කළ තියෙන ඉති භගවා තස්මින් පරිසතින් සුවන්න වන්නං කායං විවරි. ඒ පිරිස ඉදිරියේ භාග්‍යතුන් වහන්සේගේ රත්තරන් පාට සිරුර මදක් විවර කොට පෙන්වුවා. දහඩිය නැහැ කියලා. එහෙම කියපුවාම නිගණ්ඨ පුත්‍ර සච්චක හොඳටම හැකිලුණා. බිම බලාගත්තා. මූණ යටට හරව ගත්තා. කල්පනාවට වැටුණා. මොනවත් වැටහෙන්නේ නැතුව වාඩි වෙලා හිටියා. එතන හිටියා දුම්මුඛ කියලා ලිච්ඡවි පුත්‍රයෙක්. මෙයාම එක්කන් ආපු පිරිස හිටියා දුර්මුඛ කියලා ලිච්ඡවි තරුණයෙක්. භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ කියනවා ස්වාමීනි මට කරුණක් වැටහෙනවා. ඔබට වැටහෙවා කිව්වා. ස්වාමීනි ගමක හරි කුඩා නගරයක හරි පොකුණක් තියෙනවා. ඒ පොකුණේ හිටියා කක්කුට්ටෙක්. ඒ ගමේ ඉන්න ගොඩක් මේ ගැහැණු දරුවෝ පිරිමි දරුවෝ ගිහිල්ලා කක්කුට්ට ගොඩට අරගෙන ඒ කක්කුට්ට දිගාරින්නේ යම් කකුලක්ද ඒකට ලී වලින් ගහලා කඩනවා. ඔය විදිහට ඔක්කොම අඩු ටික කැඩුවට පස්සේ ස්වාමීනි කලින් වගේ කක්කුට්ටට අර පොකුණට බහින්න බෑ. අන්න ඒ වගේ ස්වාමීනි මේ සත්‍යකට උනේ කිව්වා. එතකොට සත්‍යකට හොඳටම තරහ ගියා. දුර්මුඛ පැත්තට හැරිලා කියනවා දුර්මුඛ උඹ කටවහන හිටපන් පැත්තකට වෙලා. උඹ වාචාලයක් බව අපි දන්නවා. ඔබත් එක්ක මගේ කතාවක් නැහැ. මගේ කතාව තියෙන්නේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ එක්ක කියලා සත්‍යක කිව්වා. එතකොට මේ සත්‍යක දැන් හොඳටම দমনය වෙලා සත්‍යක කියනවා බවත් ගෞතමයන් වහන්සේ මේ අනිත් ශ්‍රමණ බ්‍රාහ්මණවරුන්ගේ වචන කතා පසෙක තැබේවා. ඒවා විලාප විතරයි. කිත්තාවතානුකෝ බෝතෝ ගෝතමස ශාවකෝ ශාසනකරෝ හෝති ඕවාද පතිකරෝ තින්න විචිකිච්ඡෝ විගත කතං කතෝ වේසාරජ්ජප්පත්තු අපරප්පච්චය සත්තු ශාසන විහෙරති इति. ඔව් ප්‍රශ්නයක් ඇහුවා. බලන්න ඒ කාලේ මිනිස්සු ප්‍රශ්න අහන විදිහ. මේ සත්‍යක අහනවා බවත් ගෞතමයන් වහන්සේ ඔබ වහන්සේගේ අවවාදයේ පිළිපදින ඔබ වහන්සේගේ අනුශාසනාව අනුව පිළිපදින ශ්‍රාවකෙක්. ඔබ වහන්සේගේ අනුශාසනාව ගැන කිසිම සැකයක් නැතුව මේක කොහොමද අරක කොහොමද කියලා හොයන්නේ නැතිව අනුශාසනාව පිළිබඳ විසරදත්වයටපත් වෙලා තව කාගේවත් උපකාරයක් නැතුව ශාස්ත්‍රීය ශාසනය ඉදිරියට දියුණු කරගන්නට පුළුවන් මට්ටමටපත් වෙන්නේ කොහොමද කියලා භාග්‍යතුන් වහන්සේගෙන් ඇහුවා. එතකොට භාග්‍යතුන් වහන්සේ පිළිතුරු දුන්නා අග්ගිවෙසන මාගේ ශ්‍රාවකෙක් යම් කිසි රූපයක් තියෙනවද අතීත අනාගත වර්තමාන කියන කාල තුනට අයිති ආධ්‍යාත්මික වේවා බාහිර වේවා ගොරෝසු වේවා සියුම් වේවා හීන වේවා ප්‍රනීත වේවා දුර වේවා ළඟ වේවා ඒ කියන්නේ කාල තුනට අයිති කාලයත් අවකාශයක් අතර ඇති යම් රූපයක් ඇද්ද සියලු රූප මගේ නොවේ මම නොවේමි මගේ ආත්මය නොවේ කියලා දියුණු කරපු ප්‍රඥාවෙන් ඒ වූ ආකාරයෙන්ම දකින්නවද වේදනා සංඥා සංඛාර විඥානත් ඒ වූ ආකාරයෙන්ම දකින්නවද ආන්න වූ තමයි සැකයෙන් එතරටපත් වෙලා විසරද වෙන්නේ. කියන්නේ මේ පංච උපාදානස්කන්ධය මගේ නොවේ මම නොවේ මගේ ආත්මය නොවේ කියලා තමා තුළින්ම දියුණු කරපු ප්‍රඥාවෙන් දැක්කොත් ඊට පස්සේ අහනවා අග්ගිවෙසන සත්‍යක අහනවා බවත් ගෞතමයන් වහන්සේ අරහත් වූ කීනාශ්‍රව වූ රහතන් වහන්සේ නමක් බවට පත් වෙන්නේ කොහොමද? අග්ගිවෙසන ඔය විදිහට දැකලා සම්මප්පඤ්ඤාය දිස්වා අනුපාදා විමුක්තෝ හෝති. ඔය විදිහට මේ පංච උපාදානස්කන්ධේ මගේ නොවේ මම නොවේ මගේ ආත්මය නොවේ කියලා දියුණු කරපු ප්‍රඥාවෙන් තමා තුළින් දැකලා උපාදාන රහිතව නිදහස් වුණාම ආන්න ඒ තමයි රහතන් වහන්සේ කියලා කිව්වා.
එවං විමුක්ත චිත්තෝ කෝ අග්ගිවෙස්සන භික්ඛුතිහි අනුත්තරයේ සමන්නාගත හෝති. පින්වත් සත්‍යක අග්ගිවෙස්සන ඔය විදිහේ අරහත්ත්වයට පත්වෙච්ච භික්ෂුවගේ අනුත්තරීය කරුණු තුනක් තියෙනවා. දස්සනානුත්තරීයන ඒ උන්වහන්සේගේ දැක්ම උත්තරීතරයි. පටිපදානුත්තරීයන ප්‍රතිපදාව අනුත්තරයි. විමුක්තානුත්තරීයන නිදහස් වීමත් අනුත්තරයි. බුදුරජාණන් වහන්සේ මේ විදිහට වදාළා. ඒ විදිහේ විමුක්තියට අනුත්තරත්වයට පත්වෙච්ච භික්ෂුව තථාගතයන් වහන්සේට සත්කාර කරනවා, ගෞරව කරනවා, බුහුමන් දක්වනවා, මානන පූජන කරනවා. ඒ අරහත්ත්වයට පත්වෙච්ච භික්ෂුව ඔන්න බලන්න රහතන් වහන්සේගේ ස්වභාවය. මේක හරිම වැදගත් කරුණක්. රහතන් වහන්සේලා කියන්නේ මේ තමන් සම්බුදු රජාණන් වහන්සේත් ඉක්මවා යන්ට හදන මානෙන් උද්ධච්චයෙන් පිරිච්ච මහා වාද ප්‍රතිවාද කරන්ට කට කැස කවාගෙන ඉන්න කෙනෙක් නෙමෙයි. රහතන් වහන්සේලා ඒ විමුක්තියටපත් වුනහම මෙන්න මෙහෙමයි. ඒ රහතන් වහන්සේලා විමුක්තියටපත් වුණා මම බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් විමුක්තියටපත් උනේ කියලා හරියට බුදුරජාණන් වහන්සේට සත්කාර ගෞරව පූජා දක්වනවා. කොහොමද? බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං දේසේති. බුදුරජාණන් වහන්සේ අවබෝධ කළා. භාග්‍යතුන් වහන්සේ අවබෝධයේ පිණිස දහම් දෙසුවා. දන්තෝසෝ භගවා දමතාය ධම්මං දේසේති. දමණේ බුදුරජාණන් වහන්සේ දමණේ පිණිස දහම් දෙසුවා. සන්තෝසෝ භගවා සමතහය ධම්මං දේසේති. සංසිඳී වදාළ බුදුරජාණන් වහන්සේ සමතේ පිණිස දහම් දෙසුවා. තින්නෝසෝ භගවා තරණාය ධම්මං දේසේති. සසරින් එතරට වැඩි බුදුරජාණන් වහන්සේ සසරින් එතර වීම පිණිස දහම් දෙසුවා. පරිනිබ්බුතෝසෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේසේති. පිරිනිවනට වැඩි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑම පිණිස දහම් දෙසුවා. මේ විදිහට කියද්දී මේ නිගණ්ඨ පුත්ත සත්‍යක භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ දමණය වුණා. හොඳටම දමණය වුණා කියනවා මම භාග්‍යතුන් වහන්සේ බවත් ගෞතමයන් වහන්සේව වාදේ මඩින්ට කල්පනා කළා. ඒක හරියට මහා ඇතෙක් එක්ක හැප්පෙන්න හදනවා වගේ. ඇතෙක් එක්ක හැප්පෙන පුරුෂයෙකුට නම් යහපතක් වෙයි. නමුත් භවත් ගෞතමයන් වහන්සේ එක්ක හැප්පෙන්න එන මිනිසෙකුට නම් යහපතක් වෙන්නේ නැහැ. ඔහු කියනවා මහා ගිනි කඳක් වැළඳ ගන්න මිනිසෙකුට යහපතක් වෙයි. නමුත් භවත් ගෞතමයන් වහන්සේ එක්ක හැප්පෙන්න එන කෙනෙකුට යහපතක් වෙන්නේ නැහැ. ගෝර විසති සර්පෙක් වැළඳ ගන්න මිනිසෙකුට යහපතක් වෙයි. නමුත් භවත් ගෞතමයන් වහන්සේ එක්ක හැප්පෙන්න එන කෙනෙකුට යහපතක් වෙන්නේ නැහැ. මමමයි වෙනසුනේ. අපිමයි වෙනසුනේ. අපේමයි මුරණ්ඩුකම. භවත් ගෞතමයන් වහන්සේව වාදේ මඩින්ට කල්පනා කළා නොවේ. අනේ ස්වාමීනි අනුකම්පාවෙන් අපේ දානය පිළිගන්න කිව්වා භික්ෂු සංඝයාත් එක්ක හෙට දවසේ කියලා භාග්‍යතුන් වහන්සේට දානෙටත් ආරාධනා කළා. භාග්‍යතුන් වහන්සේ නිහඬව පිළිගත බලන්න ශාස්ත්‍රූන් වහන්සේගේ මහා කරුණාව. එකල්ලි නිගණ්ඨ පුත්‍ර සත්‍යක භාග්‍යතුන් වහන්සේගේ ඉවසීම පිළිගෙන භාග්‍යතුන් වහන්සේට අර තමන්ගේ පිරිස දෙසට හැරිලා කිව්වා මං හෙට ශ්‍රමණ ගෞතමයන් ඇතුළු මහා සංඝරත්නයට දානයක් බාරගත්තා. ඔබලත් ඒකට උදව් කරන්න කිව්වා. දාන කලමනා ගෙනත් දුන්නා. දාන භාජන 500ක් ඔහු වෙත ලැබුණා. 500ක පිරිසම දාන භාජන ගෙනල්ලා දුන්නා. ඉතින් දානේ පූජා කළා පහවදා. කිව්වා මේ දානේ පූජා කරපු අයට මේ පින ස්වාමීනි කිව්වා. භාග්‍යතුන් වහන්සේ වදාලා නැහැ. ඔවුන් දානේ ගෙනත් දුන්නේ කෙලෙස් සහිත ඔබටයි. ඔබම දානේ පූජා කළේ නිකලෙස් වූ තථාගතයන් වහන්සේටයි. සාවීත රාග අවීත දෝස අවීත මොහ ඔබට පූජා කරපු පින ඔවුන්ට තියෙනවා. අවීත රාග අවීත දෝස අවීත මොහ ඔබට පූජා කළ පින ඔවුන්ට. හැබැයි වීත රාගී වීත දෝසී වීත මොහේ තථාගතයන් වහන්සේට පූජා කළ පින ඔබට තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ ඌර ඒ දානමය පින්කමේ සතුටු කරවා වදාලා. බලන්න අපේ බුදුරජාණන් වහන්සේගේ අනුත්තර පුරුෂ ධම්ම සාරථී ගුණය විසරද බව බුදුරජාණන් වහන්සේට මේ ධර්ම ධාතුව මනාව අවබෝධ වී ඇති බව උන්වහන්සේ දෙවියන් මරුන් බමුණු සහිත ලෝකේ අතිශයින්ම અભීතව වැඩ හිටපු ශ්‍රේෂ්ඨතම ශාස්ත්‍රඥ වහන්සේ බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. පුණ්‍ය ආනුමෝදනාව සිදු කරමු. අද දවසේදී ඊටාම ශ්‍රද්ධාවෙන් යුක්තව මාසික ධර්ම දාන සමාජිකාවන් වන තම්මැන්නාව කැබිතිගොල්ලෑව පදිංචි එස්.ඩී. මැණිකේ මෙනවිය ගල්මුරුවර උහලේ ප්‍රධාන හෙද නිලධාරිණී W.M. නයනානන්දනී මෙනවිය
හෙද නිලධාරිණී JAIS ජයසිංහ මහත්මිය යන පින්වතුන්, ඒ වගේම තම්මැන්නාපුර කැබිතිගොල්ලෑව පදිංචි පියසේන මහතා සහ තම්මැන්නාපුර තඹුත්තේගම පදිංචි අනුලාවතී මහත්මිය, නෑගම්පහ රෝහලේ ඇග්නස් රණවීර මහත්මිය සහ ග්‍රාම නිලධාරිණී ශ්‍රීමා ඒකනායක මහත්මිය යන පින්වතුන් එකතු වෙලා මේ ධර්ම දානය සිද්ධ කළා. රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් පින් කැමති සියලු දෙවියෝ අනුමෝදන්ව සැපයටපත් වෙත්වා, දෙවියෝද නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පුණ්‍ය අනුභවය ධර්මාබෝධයට උපකාර වේවා කියලා පුණ්‍ය අනුමෝදනා කරනවා. අපවත් වී වදාළ පින්වත් තම්මැන්නාවේ නන්දසාර ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන්ව උන්වහන්සේගේ පරලොව ජීවිතයේ සුවපත් වේවා, සැපවත් වේවා. මීට වසර 32කට පෙර මිය පරලොව ගිය කේ සීලම්බුරාල පියාණන්ට මේ පින් අනුමෝදන් වේවා. මිය පරලොව ගියෙන් රන්මැණිකේ මෑණියන්ට, WM පියදාස ප්‍රනාන්දු පියාණන්ට, MG මේරිනෝනා මෑණියන්ට, J රණවීර පියාණන්ට, RA ධර්මසේන පියාණන්ට, S ගුණසේකර පියාණන්ට, N කිරිහාමි මෑණියන්ට, KR උක්කු බණ්ඩා පියාණන්ට, RM පොඩිමැණිකේ මෑණියන්ට, RP සිරිල් ජයසිංහ පියාණන්ට, JA දයාසේනාරත්න පියාණන්ට, WA පොඩිහාමිනේ ආච්චි අම්මා, RA දාවින් සිඤ්ඤෝ පියාණන්, SA පොඩි නෝනා මෑණියන්, කමලසිරි පියතිස්ස සහ නිමල් ආර්යරත්න යන සොහොයුරන් ඇතුළු මියගිය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන්ව ඒ හැම දෙනාගේ පරලොව ජීවිත සුවපත් වෙත්වා, සැපවත් වෙත්වා, සංසාර දුකින් අත් මිදෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම දැනට අසනීප තත්ත්වයෙන් පසු වෙන MG ජෝසප් ප්‍රනාන්දු මාමාට, MGW ප්‍රනාන්දු මාමාට, S ප්‍රේමරත්න, රම්‍යලතා තෙන්නකෝන්, ලලිතා, සජීවනී යන සහෝදර සහෝදරයන්ටද, රන්මිනී ධනංජනා දියණියට, සුජිත් ජානක යන පුතුට මේ පින් අනුමෝදන් වේවා. සුජීවත සිටින චන්ද්‍රලතා පිරිස් මෑණියන්ට, UJM උක්කු අම්මා මෑණියන්ට, KM සිසිලාවතී මෑණියන්, RA සිරියාවතී මෑණියන්, LM ජයතිස්ස පියාණන්, K කුසුමාවතී මෑණියන්, K පුංචි බණ්ඩා බාප්පා සහ පුංචි අම්මා, WM විජේසේකර ජයතිස්ස, RA ධර්මසිරි, ධම්මික ජයසිංහ, කරුණා ඒකනායක, ස්වර්ණා ඒකනායක, සුජාතා, අනුලා, සුසීලා, අශෝකා යන සහෝදර සහෝදරියන්ටත්, ශාලිකා, දීප්තිකා, රුවන්තිකා, අමිල, අජිත්, බුද්ධික, නාලක, සොමිඳු, නයනජිත්, සෙව්මිනී, නාලිකා, නදුනි, අමාචා, විහඟ, සංකල්ප, රූපිකා, චානක, නදීෂා, දේදුනු, ඔවිඳු, ජානක, ජයනාත්, තේජන, ආලෝක, ඉඳුවර යන දූපුතුන්ටත්, ගල්මුරුව රෝහලේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වේවා. සියලු දුවදරුවන් ඇතුළු හැම දෙනාට, දායකත්වයේ දරු සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. නිරතුරු කල්යාණ මිත්‍ර ඇසුර සැලසේවා. උතුම් ධර්මාබෝධයට මේ පින් හේතු වාසනා වෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. ඒ වගේම ධර්ම දාන සමාජිකාවන් ඇතුළු ධර්ම ශ්‍රවණය කළ ඔබ හැම දෙනාටත් උතුම් ධර්මාබෝධයටම මේ පින් හේතු වාසනා වෙත්වා. චිරං තිට්ඨතු ලෝකස්මින් සම්මා සම්බුද්ධ ශාසනං තස්මින් සගාරවා නිච්ඡං හොන්තු සබ්බේපි පානිනෝ. සාදු සාදු සාදු. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.